22 පාඩම ප්‍රතිශත 22 පාඩම ප්‍රතිශත හරි පුතේ හරි ලේසි පාඩම 22 පාඩම ප්‍රතිශත හරි නේද පුතේ හරිම ලේසි මේ ප්‍රතිශත පාඩම මෙන් චූට්ටක් බලා ගන්නකො ඔන්න මම ලියනවා 100න් 13යි කියලා 100න් 13 පුතේ ප්‍රතිශතයක් කරාම 100ට මෙන්න මේ 100ට කියන ලකුණ මෙන්න මෙහෙම ප්‍රතිශත ලකුණ මෙන්න මෙහෙමයි 100ට 13යි දැක්කනේ 100ට 13යි 100න් 13 කියන එක තමයි 100ට 13යි කියන්නේ ඔන්න තව එකක් ලියනවා 100න් පුතේ බලන් ඉන්න අහගෙන ඉන්නේ 100න් 60 100න් 60 කොච්චරයිද 100ට 60යි සරක් වෙලා 100ට 60යි තව එකක් ලියනවා 100න් 7යි 100ට 7යි තව එකක් ලියනවා 100න් 150යි 100න් 150යි අයත් ලියන්න පුළුවන් 100ට 150යි මම දැන් කියන්නේ හරි මං ආයි ගණන් ටික හදද්දි මේක කියන්නම් පුතේ හරිම ලේසි මෙන්න මෙහෙම 100න් පංගු ප්‍රමාණයක් 100න් පංගු තමයි පුතේ ප්‍රතිශත කියන්නේ මෙහෙම 100න් පංගු මේ ප්‍රතිශතත් එක්ක ලිව්වම ප්‍රතිශත ලකුණට මේකට කියනවා ප්‍රතිශත ලකුණ කියලා 100න් පංගු මේ ප්‍රතිශත ලකුණත් එක්ක ලිව්වම පුතේ අපි ඒකට කියනවා ප්‍රතිශතයක් කියලා මේ තියෙන 100න් පංගුවක් මේ තියෙන 100න් පංගුවක් 100න් පංගුවක් 100න් පංගුවක් එතකොට ප්‍රතිශත කියන්නේ මොකද්ද 100න් පංගු තමයි පුතේ ප්‍රතිශත කියන්නේ හැබැයි ඒක ලියන්න ඕන ප්‍රතිශත ලකුණත් එක්ක හරිද අපි කෙටියෙන් හැදින්වීම ගමු ප්‍රතිශත කියන්නේ මොකද්ද කියලා පුතේ තරුවක් දාලා ලියන්න උඩින් 100න් පංගු 100න් පංගු 100න් පංගු මේ කීවෙනි පාඩමද මේ පුතේ 22 පාඩම ප්‍රතිශත 22 පාඩම ප්‍රතිශත 100න් පංගු ප්‍රතිශත ලෙස හැඳින්වේ 100න් පංගු ප්‍රතිශත ලෙස හැඳින්වේ 100න් පංගු තමයි පුතේ ප්‍රතිශත කියන්නේ. මෙන්න 100න් පංගු ප්‍රතිශතයක්. මෙයා මෙයාටම සමානයි. හරියට පුතේ මේකනේ මෙන්න මේ ඉරි කෑල්ල මේ ප්‍රතිශත ලකුණ හැදුනේ කොහොමද දන්නවද? මෙන්න මෙහෙම වගේ. මේ 100 දැන් ඔය එක අපිට නිකන් මෙහෙම මතක තියාගන්න පුළුවන්. හොඳයි මේ ප්‍රතිශත මේ ලකුණ හැදිච්ච විදිය කියන්නේ සරලව නිකන් අරගෙන මම. ඔයාලට මතක තියාගන්න විදියක් කියන්නේ. අර 100න් පංගුවක් මේ තියෙන්නේ. ඒතර මේ එක කියන එක මෙහෙම වෙලා මේ බිඳුව මෙහෙට දාලා මේ බිඳුව මෙහෙට දැම්මා. දැක්කනේ? ඒ වගේ තමයි. හරිද? හරි ලේසි. ඕන්න උදාහරණ කිහිපයක් පුතේ මේ ටික ලියා ගන්න. උදා 1 2 3 හැබැයි කියවන විදියත් ලියන්න ඕන. මේක කියවන්නේ 100ට 13. 13. ඔහොම ලියා ගන්න. කියවන විදියත් එක්ක ලියන්න. 100ට 13. ඊළඟට 100ට 60. මේක 100ට 60. 100ට 7. මේක රෝම ඉලක්කම් 4. උදාහරණ 4ක් දුන්නා. 100ට 150. ලියන්න ඕනද?
ඔව් පුතේ මේ ටික ලියන්න ඕන 113 160 160 කියවන විදිහත් එක්ක ලියන්නේ කියවන විදිහත් එක්ක ලියන්නේ මේක 100ට 150 100ට 150 100න් 1000 තිබ්බත් මේ 100ට 10යි කියලා ලියන්න. ඔව් පුතේ 100න් 1000 තිබ්බත් 100න් 1000 කියන්නේ 100ට 1000 100න් 13 100ට 3 100න් 60 100ට 60 100න් 7 100ට 7 ඔහොම ලියන්න හරි ලියන්න පුතේ ප්‍රශ්නාංක 1 ප්‍රශ්නාංක 1 හරි වේගෙන් ලියන්න පහත භාග තාම ලියනවද පහත භාග ප්‍රශ්නාංක 1 කියලා දාලා ලියන්නේ පහත භාග පහත භාග ප්‍රතිශත ලෙස ලියා කියවන අයුරු ලියන්න 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 එයට රෝමි ලක්කම් 1 හරිම ලේසි අර ඉස්සෙල්ලා වගේම තමයි මේක මම අන්තිමට චුට්ටක් වෙනස් කරන්න හරි පුතේ වේගෙන් ලියන්න හරිම ලේසි හරි
සර් තුන්වෙනි එකේ මොකක්ද කියන්නේ? තුන්වෙනි එකේ පුතේ 100න් 690. හරි මෙන්න මෙයා 100ට 12යි. කියවන අයුරුත් ලියන්න ඉස්සරහින් 100ට 12. 100ට 12. මෙයා 100ට 80. 100ට 80. හරි ලේසි දැක්කනේ 100ට 80. 100ට 690. 690ක් 100ට 690. 690. සියයට 690. මෙයා 8.5යි 100ට 8.5යි 100ට 8.5 100ට 8.5 මෙයා පුතේ 79.8 100ට 79.8 100ට 79.8 කොබන් මේ කොටස් පහම හරි ළමයි අත උස්සන්න මේ කොටස් පහම හරි හරිම ලේසි මේ ටික හරිම ලේසි ඒ තරම් ලේසි පුතේ හැමෝම වීඩියෝ ඔන් කරගන්න මොකද නැත්තම් සමහර ළමයි වටපිට බල බල සමහර ළමයි නිදි කිරා වැටි මේක අහන් ඉදියොත් පුතේ තේරෙන්නේ නැහැ හරිද මොකද දැන් මම දන්නවා මම හොඳට උගන්වනවා මම හොඳට වැඩේ කරනවා කියලා මම නමුත් ළමයි විභාග ලිවම ලකුණු අඩුයි එහෙම වෙන්න හේතුව ළමයි මට දැන් දෙමව්පියෝ කිව්වා කෝල් කරලා සර් මෙන්න මෙහෙමයි ළමයි පාඩමේ හිටියට අවධානය දෙනව මදි සර් සමහර ළමයි පාඩමේ හිටියට ඔන්ලයින් එකේ ඉඳියට මේකට අවධානය දෙන්නේ නැහැ නිකන් අර ගොම තැම්බත් තිව්වා වගේ ෆෝන් එක ඉස්සරහා නිකන් ඔහොම ඉන්නේ හරිද ඒ වගේ කිව්ව ළමයි ඉන්නේ ගොම තැඹි වගේ තිව්වොත් තිව්ව තැන ආයිතෙක් මොකුත් නැහැ මෙතනට ගන්නෙ නැහැ ඔලුවට දාගන්නේ නැහැ මොකද්ද කියන්නේ හරිද ඒ නිසා පුතේ හොඳට හැමෝම වීඩියෝ ඔන් කරගෙන මේක හොඳට අහගන්න හරි ලේසි මේ පාඩම පට්ටම ලේසි කලින් ඉගෙනගත්තු පාඩම් වලට වඩා ලේසිම පාඩම තමයි ප්‍රතිශත පාඩම දැක්කනේ මේ 100න් පංගු වලටම තමයි පුතේ ප්‍රතිශත කියන්නේ 100න් පංගුම තමයි ප්‍රතිශත 100න් පංගු තමයි ප්‍රතිශත 100ට 100න් 80 100ට 80 100න් 690 100ට 690 දැක්කනේ 100න් 150 මම මේ කලින් දීපු එක 100න් 150 100ට 150 හරි ලේසි පුතේ මම දැන් මේක අනිත් පැත්ත දෙනවා පහත ප්‍රතිශත භාග ලෙස ලියන්න ලියන ප්‍රශ්නාංක 2 පහත ප්‍රතිශත භාග ලෙස ලියන්න පහත ප්‍රතිශත භාග ලෙස ලියන්න වරහන් ඇතුලේ දාන්න ඒ ප්‍රශ්නෙමයි වරහන් ඇතුලේ ලියන්න සරලම ආකාරයෙන් පහත ප්‍රතිශත භාග ලෙස ලියන්න වරහන් ඇතුලේ සරලම ආකාරයෙන් අපි බලමු මේ මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා හරි මම ගණන් දෙකක් කියලා දෙනවා ඕන්න පුතේ රෝම ඉලක්කම් 1 100ට 80 භාගයක් ලෙස ලිව්වොත්
100න් 100න් 80. 180. මං වරහන් ඇතුලේ මොකක් හරි දුන්නද? සරලම ආකාරයෙන්. මේක පුතේ සරල කරන්න. 20න් බෙදමු. ඔව් 20න් බෙදන්න පුළුවන්. නැත්නම් අපි චුට්ට චුට්ට බෙදනවා නම් 0.0යි අපි කපලා ගත්තොත් 10න් 8යි. 8 තව සරල කරොත් 4න් 5 5න් 4යි. 5න් 4යි. හරිනේ. ඔන්න ඔහම හදන්න. ඔන්න රෝමිලකම් එක. හරි. ඔව් පුතේ. සර් භාගයක් සර් 100න් පංගු නොදී මේ ප්‍රතිශතය ලෙස ලියන්නේ ඒක කොහොමද? දෙනවා පුතේ. ඒක දෙනවා මම තා ටිකදී. දැන් ඔන්න හිතන්න 5න් 4 මම දෙනවා ප්‍රතිශතයක් කරන්න. එතකොට මොකද කරන්නේ? 5න් 4 අපි 100න් පංගුවක් ලෙස හදාගෙන ප්‍රතිශතයක් ලෙස ලියනවා. තේරුණාද? දැන් ඔන්න ඔයාලට මම දුන්නොත් 5න් 4 ප්‍රතිශතයක් ලෙස ලියන්න. මොකක්ද ඔයගොල්ලෝ කරන්නේ? 5න් 4 100න් පංගුවක් ලෙස හදාගන්න. තේරුණානේ? මෙයා මෙහෙම හදාගෙන ප්‍රතිශතයක් ලෙස ලියනවා. අන්න ඒකයි ක්‍රමය. තව ක්‍රමයක්ත් තියෙනවා මම ඒකත් ඊළඟට කියන්නම්. හරි. මෙන්න රෝමිලකම් 1 ඊළඟට පුතේ රෝමිලකම් 2 උදාහරණද නෑ පුතේ පළවෙනි ගාන. මේ පළවෙනි ගාන මේ දැන් ප්‍රශ්නයක් නේ දුන්නේ ප්‍රශ්න අංක 2 කියලානේ මම දුන්නේ මේක. මේ පළවෙනි ගාන මේ රෝමිලකම් 2 172. හරි. මේකත් හදමු බලන්න. 172. කොහොමද? 100න් 72. සරල කරන්න දැන්. සරල කරලා ගන්න. හරි පුතේ මෙයා සරල කරමු. මෙයා සරල කරොත් 100න් 72 අපි 4න් බෙදමු. 72ත් 4න් බෙදන්න පුළුවන් 100ත් 4න් බෙදන්න පුළුවන්. 72 මම මුලින්ම 4න් බෙදන්නම්කෝ. 7ට 4 ඒවා 1යි 1 වරක් 4 4යි 7න් 4ක් අඩු කරාම පුතේ 3ක් ඉතිරි. මේ දෙක 15ට ගෙනාවා. 32ට 4 ඒවා 8යි. 8 වරක් 4 32යි ඉතිරි බිඳුවයි. 72 4න් බෙදුනම කීයක් ආවද? 18ක් ආවා. 18යි. 100 4න් බෙදුනම කීයද? 100ක් තියෙනවා 4 දෙනෙක්ට බෙදන්න. 100ක් තියෙනවා 4 දෙනෙක්ට බෙදන්න. 25න් 18යි. 25න් 18යි. තව සරල කරන්න පුළුවන්ද? 25න් 18. බෑ. එහෙනම් මේක තමයි සරලම උත්තරේ. හරි. මෙන්න රෝමිලකම් 3. 100න් 23යි. පුතේ සරල කරන්න පුළුවන්ද? බෑ. එයා සරල කරන්න බෑ. එයා තමයි අවසාන. සර් ඔව් පුතේ. සර් මම දෙවෙනි එක දෙකෙන් බෙදලා ආයෙත් දෙකෙන් බෙදලානේ උත්තරේ ගත්තා. කමන්නේ කොහොම හරි කමන්නේ 25න් 18 ගත්තා නම් කමන්නේ කොහොම හරි.
එක සැරයක් දෙකෙන් බෙදලා ආයි දෙකෙන් බෙදලා ගත්තත් කමක් නැහැ. එක සැරේ හතරෙන් බෙදුවත් කමක් නැහැ. මේ ගානට සර් 10න් 7.2 වැරදි සර් අරකට මොකටද පුතේ? මේකට දෙවනි මේ ප්‍රශ්නෙට තුන්වෙනි එකට දෙවනි එකට දෙවෙනි එකට පුතේ 7.2ක් ඉන්නේ නේ. ඒ කොහොමද දශම එන්නේ? 172 නේ පුතේ. මේ දෙන්නම බෙදන්න පුළුවන් සංඛ්‍යා වලින් බෙදන්නේ. 25න් 18 තවත් බෙදන්න බෑනේ. 25න් 18 තව කොහොමද බෙදන්නේ? මේක තමයි අවසාන උත්තරය. හරි. ඕන්න මෙයා 100න් 175 100න් 175 අපිට සරල කරන්න පුළුවන්. පහේ ඔව් 25න් කපන්නත් පුළුවන්. 25න් 25 බලන්නකෝ. 125ව කීයක් තියද? 4යි 125ව 4යි. 175ට 25ව 7යි 7ක් තියෙනවා. 7යි. 4න් 7 අපිට විෂම ඕන භාගයක්. මේක. ඔව් මේක විෂම භාගයක්. මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස ලියන්නත් පුළුවන්. එතකොට මෙයා මිශ්‍ර සංඛ්‍යාවක් කරොත් පුතේ 1යි 4න් 3 1යි 4න් 3යි. අන්න හරි. මෙයා විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරොත් 1යි 4න් 3යි. හරි රෝමි ලක්කම් 5 101. මම පුතේ තව ගාණක් දෙකක් ගාණක් දාන්නම් මේකට මදි වගේ. රෝමි ලක්කම් 6 කියලා තව එකක් දානවා. රෝමි ලක්කම් 6 100ට 112. හරි මෙයා 101 කොහොමද භාගයක් කරාම 100න් 1 කොබලන් මේ උත්තරේ ගත්ත ළමයි 100න් 1යි 101යි 100න් 1යි හරි රෝමි ලක්කම් 6 100ට 112 එකක් හදන්න හරිම ලේසි දැක්කනේ මෙයා පුතේ 100න් 112යි 100න් 112 සරල කරන්න පුළුවන් 112ත් 100ත් දෙකෙන් දෙකෙන් බෙදුවොත් හරි අපි එක සැරයක් දෙකෙන් බෙදලා බලමුකෝ එතකොට 100 දෙකට බෙදුනම 50යි 112 දෙකට 56යි 112 දෙකට බෙදුනම 11ට දෙකේ ඒවා 5යි 5 අරන් දෙක 10යි එකක් ඉතිරි 12ට දෙකේ ඒවා 6යි 56යි. පුතේ 56යි 50යි ආයි දෙකෙන් බෙදන්න පුළුවන්. මිශ්‍ර සංඛ්‍යාව නෑ ආයිමත් දෙකෙන් බෙදන්න පුළුවන් නේ. 56යි 50යි. නේද? 50ට දෙකේ ඒවා 25යි. 56ත් ආයි දෙකෙන් බෙදන්න. 5ට දෙකේ ඒවා 2යි දෙවරක් දෙක 4යි. එකක් ඉතිරි 16ට දෙකේ ඒවා 8යි 8 වරක් 2 16යි ඉතිරි බිඳුවයි 28ක් එනවා ඔන්න 28යි 25න් 28යි තව සරල කරන්න පුළුවන්ද තව සරල කරන්න බෑ හැබැයි මෙයා විෂම භාගයක් එහෙනම් අපිට පුළුවන් මෙයා මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න 28ට 25 ඒවා 1යි 25න් 3යි 25න් 3යි very good හරි තව ගණන් දෙකක් දාන්නම් රෝමි ලක්කම් 7 කියලා 100ට 220යි 100ට 220යි
සර් බෝඩ් එකේ. හරි පුතේ මේ ගණන් දෙක තියෙන්නේ. සර් 5න් 11. හරි ඉක්මනින් හදන්න. CN 220. මෙයා සරල කරාම 10න් 22 එනවා මේ බිඳුවයි කපලා දාලා. තවත් සරල කරන්න පුළුවන්. ඒතර පුතේ මම එයා ඉස්සරහින් ලියන්න මට පහළ ඉඩ මදි නිසා 5න් 11. 5න් 11යි. දැන් මෙයා විෂම භාගයක් නේ මිශ්‍ර සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. 11ට 5 ඒවා 2යි 5 2 10යි එකක් ඉතිරි. 2යි 5න් 1යි. අය සර් ඊළඟ ගාන පොඩ්ඩක් ගින හදලා නැහැ තාම. හරි. සියයට 750. හරිම ලේසි හරිම ලේසි. හරිද පුතේ වැඩි ඉවරයිද? ඔව් සර්. හරි. 7යි 2න් 1. හරි ඔන්න මම මේකත් හදනවා අන්තිම එක. සියයෙන් 750යි. සියයෙන් 750යි. පොඩ්ඩක් ඉන්නකෝ සර්. හරි ලේසි පුතේ. සියයෙන් 750යි. මේ බිඳුවයි කපලා ගියාම 10න් 75යි. 10න් 75යි. 10යි 75යි. 5න් බෙදෙනවා. ඔව් 5න් බෙදෙනවා. 10ට 5 ඒවා 2යි 75ට 5 ඒවා 7ට 5 ඒවා 1යි දෙකක් ඉතිරි 25ට 5 ඒවා 5යි දෙකෙන් 15යි. හරි නේද? 75ට 5 ඒවා බලන්නේ. මෙන්න මෙහෙමයි 75ට 5 ඒවා බලන්නේ. ඔව්. මෙන්න මෙහෙමයි 75ට 5 ඒවා හරි ලේසියෙන් බලන්නේ. 7ට 5 ඒවා 1යි. ඒතර පුතේ 5 6 7 දෙකක් ඉතිරිනේ. ඒ දෙක මෙතෙන්ට අරගෙන මෙයා කියවන්නේ 25 කියලා. මෙයා 5 නෙමෙයි ඒතර කියවන්නේ මෙයා 25. 25ට 5 ඒවා 5යි. අන්න එහෙමයි ගත්තේ ලේසියෙන්. හරි 15 බෙදීම 2. මෙයා පුතේ විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරමු. 15ට 2 ඒවා 7ක් ගන්න පුළුවන්. 4ක් 2 14යිනේ. 7යි 2න් දෙවරක් 7 14යි එකක් ඉතිරි. ආන්න එක උඩින් දැම්මා. 7යි 2න් 1යි. කොබලන් මේ උත්තරේ ගත්තු ළමයි 7යි 2න් 1යි. very good. ලියන්න පුතේ ඊළඟට මෙහෙම උපමාත්‍රකාවක් ලියන්න. හරය සියය නොවන භාග ප්‍රතිශත ලෙස දැක්වීම. 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 හරි. පුතේ හරය සියය නොවන භාග ප්‍රතිශත ලෙස දක්වන්න පුතේ ක්‍රම දෙකක් තියෙනවා. හරය සියය නොවන භාග ප්‍රතිශත ලෙස දක්වන්න ක්‍රම දෙකක්. ඔන්න මම උදාහරණයකින්ම කියලා දෙන්නම්කෝ මේ වැඩේ.
හොඳට බලන් ඉන්න. ක්‍රම දෙකක් තියෙනවා. මෙන්න පුතේ පළවෙනි ක්‍රමයට තමයි මම කියලා දෙන්නේ. මුලින්ම පළවෙනි ක්‍රමයට කියලා දෙනවා. හරි. ඔන්න හොඳට බලා ගන්න. මම ලියනවා පුතේ 4න් 3. 4න් 3. මට මෙයා ප්‍රතිශතයක් කරගන්න ඕනේ. එහෙනම් මම මෙයා හරය කීයක් කියලා හදා ගන්න ඕනද? 100ක් හරය කීයක් කියලා හදා ගන්න ඕන? අරක 100ක් කියලා හදාගන්න. හරය 100ක් කරගන්න නම් 4න් 3 දෙකම 25න් ගුණ කරන්න. හතර කීයෙන්ද ගුණ කරගන්න ඕනේ එහෙනම්? 25න්. හරය විස්තරක් 25න් ගුණ කරන්න බෑ. එහෙම වුණොත් ලවයක් ගුණ කරන්න ඕනේ. හතරයි ලවය හරයයි ලවයයි දෙකම 25න් ගුණ කරමු. හරි නේද? ඕන මම මෙයත් ගුණ කරනවා 25න්. මෙයත් ගුණ කරනවා 25න්. හතර වරක් 25 100යි. තුන් වරක් 25 25ව 3 75යි. 100න් 75යි කියන පුතේ ප්‍රතිශතයක් ලෙස 100ට 75යි. කොබලන් වැඩේ තේරුණා ළමයාට උස්සන්? මේ වැඩේ තේරුණා? හරි. ඔන්න පුතේ මේ තියෙන පළවෙනි ක්‍රමය. ඒතකොට පළවෙනි ක්‍රමය තමයි හරය 100ක් ලෙස සකස් කරගෙන. හරිද? හරය 100ක් කියලා හදාගෙන. ඒ කියන්නේ හරයට අපි හරය තුල්‍ය භාගයක් ලියා ගන්නවා. මේ භාගයට තුල්‍ය භාගයක් ලියා ගන්නවා. හරය 100 වෙන. තවත් ක්‍රමයක් තියෙනවා. මම ඒක තව ටිකකින් කියලා දෙන්න. මුලින්ම මේ මාතෘකාව ලියලා පළවෙනි ක්‍රමය කියලා දාලා මේ උදාහරණය ගන්න. නෝට් එකට දාගන්න. හරි. උදාහරණ 1 මේ උදාහරණ 1 හරි. උදාහරණ 2 තව එකක් දෙනවා. තවත් උදාහරණයක් දෙනවා. දෙකයි පහෙන් එක. තව උදාහරණයක් දෙනවා 2යි 5න් 1. උදාහරණ එක විතරයි ලියා ගන්න ඕන. උදාහරණය දෙකත් ලියා ගන්න. හරි. උදාහරණය දෙක මට උදව් කරන්න. පුතේ මේ තියෙන මොන සංඛ්‍යාවක්? මිශ්‍ර සංඛ්‍යාවක්. භාගයක් කරගන්න ඕන. විෂම භාගයක් කරගන්න. හරි. ඔන්නම විෂම භාගයක් කරගන්න. 5 අරක් 2 10යි 1යි 11යි. 11. 5න් 11. 5 100ට ගන්න ඕන. කීයෙන්ද ගුණ? 20න් ගුණ කරන්න. 20න් ගුණ කරනවා. මම මෙයාත් 20න් මේකෙම ගුණ කරගන්නවා කමන්නේ. ඔන්න චූටියට දාගත්තා. 5 වරක් 20 100යි 11 වරක් 20 11ෙම දෙකක් 22යි 220යි 100න් 220යි. ඒ කියන්නේ ප්‍රතිශතයක් ලෙස 100ට 220යි. 120යි. අන්න හරි. 100ට 220යි. හරි. ලියන පුතේ පහත භාග ප්‍රතිශත ලෙස ලියන්න කියලා ප්‍රශ්නාංක 3 කියලා දාන්න. ප්‍රශ්නාංක 3. ඔය දෙවෙනි උදාහරණ ලියන්න. ඔව් පුතේ උදාහරණ දෙකම ලියන්න ඕන. උදාහරණ දෙකම ලියලා ඉවර වෙලා ගන්න. පුතේ මෙන්න මේක අපි පළවෙනි ක්‍රමය ලිව්වනේ. මේකේ වරහන් ඇතුලේ මෙන්න මෙතන පළවෙනි ක්‍රමය කියලා දාපු තැනම ලියන්න. හරය 100ක් වන තුල්‍ය භාග බවට පත් කර. මොකක් ලියා ගන්න වරහන් ඇතුලේ එතනම පළවෙනි ක්‍රමය කියලා දාපු තැන ඉස්සරහින් ලියන්න. හරය 100ක් වන තුල්‍ය භාග බවට පත් කර. හරය 100ක් වන තුල්‍ය භාග බවට පත්
හරිනේ පුතේ මේ තියෙන හරය 100ක් වන තුල්්‍ය භාග. හරය 100ක් වන තුල්්‍ය භාග. බවට පත් කරලා තමයි මේ කරන්නේ. හරි මම මේකෙන් ගණන් කිහිපයක් දෙන්නම් ඔයාලට හදන්න. ප්‍රශ්න අංක 3 කියලා දැම්ම නේද? පහත භාග ප්‍රතිශත ලෙස ලියන්න කියලා. ඔව්. සර් අපේ පේපර් එක ගන්න වෙන්නේ 6 වෙනිදානේ. ඔව් පුතේ තවත් කල් යනවා ඉතින්. 6ක් කියන්න බෑ පුතේ. 6 කියන එකත් තව ඉස්සරහට දාන්න ඉඳ තියෙනවා. හරිද? අයියෝ එතකොට අපිට ගන්න වෙන්නේ මෙහෙමනේ පුතේ වෙන්නේ 6 කියලා කිව්වට ආයි 4 වෙනිද 5 වෙනිද වගේ එනකොට ආයි බ්‍රේකින් නිමිෂයක් දාලා කියනවා මේ ඇන්දිරි නීතිය මේ සංචාරන සීමාව තවත් දීර්ඝ කෙරේ කියලා නිමිෂයක දානවා. ඒකයි වෙන්නේ. හරිනේ? මේකයි පුතේ. ඔය සංචාරන සීමාව ඉතින් මොනවද දැම්මත් මිනිස්සු ටවුන් එකේ. මමත් ඊයේ ටවුන් එකට ගියා. පාරේ යන්නේ නැත්තේ නැව් සහ බෝට්ටු පමණයි. යන්නේ නැත්තේ. නැව්යි බෝට්ටුයි විතරයි යන්නේ නැත්තේ. අනිත් හැම වාහනයක්ම යනවා. බසුත් යනවා, ලොරිත් යනවා, කාරුත් යනවා, වෑනුත් යනවා, බයිකුත් යනවා, ඔක්කොම යනවා. සර් ළඟදී මේ සෑම් එකක් තියෙනවද? මොකද පුතේ? සර් ළඟදී මේ සෑම් එකක් තියෙනවද? ඔව් පුතේ ලබන මාසේ එක්සෑම් එකක් තියෙනවා. හරි. හරය 100 වන තුල්්‍ය භාග බවට පත් කරලා ලිව්ව නේද පුතේ ප්‍රශ්න අංක 3 කියලා පහත භාග ප්‍රතිශත ලෙස ලියන්න. හරි නේද? ලියලානේ තියෙන්නේ. හරි. ඒ යටතේ රෝමි ලක්කම් 1 10න් 7 රෝමි ලක්කම් 1 10න් 7 ටක් ගාලා ලියන්න. සා පවුවේ වාක්‍ය කියනවද පොඩ්ඩක්? මොකද පුතේ අර මං මෙතන ලියපු එකද? ඔව් ඔව් හරය 100ක් භාග ප්‍රතිශත ලෙස ලියන්න. ඒ ප්‍රශ්නය. පහත භාග ප්‍රතිශත ලෙස ලියන්න. අර පුතේ මම මෙතන වරහන් ඇතුළේ දීලා තිබ්බේ හරය 100ක් වන තුල්්‍ය භාග බවට පත් කර. 100න් 70. හරි. ඊළඟට රෝමි ලක්කම් 2 සර් ඔව් පුතේ. අර 100න් පංගු කියලා ගන්න එක සර් මේ සරලම ආකාරයෙන් ලියලා නෙවෙයිනේ ගන්න ඕනනේ. ඒ ප්‍රතිශතයක් භාග කරද්දී. ආ සර්. ඒ අනිත් පැත්ත ප්‍රතිශත භාග කරද්දී. හරි. පුතේ මෙයා අපි 100න් 10 100ට ගන්න නම් කීයෙන්ද ගුණ කරන්න ඕන? 10 සර්. 10. 10න් ගුණ කරගන්න ඕන. පොඩ්ඩක් ඉන්න අපි හරි 10 වරක් 10 100යි 7 වරක් 10 70යි 100න් 70 ප්‍රතිශතයක් කරාම 170යි කොහොමද 170ක් ගත්ත ළමයා තුස්සන් 170යි පුතේ මේකත් පහළ ලියන්නේ හොඳේ මෙතන ලියන්නේ මට ලියන්න ඉඩමදි නිසායි මම මේ ඉස්සරහින් ලියලා තියෙන්නේ ඔයාලා මෙහෙම පහළට හදාගෙන යන්නේ ගාන හොඳේ තේරුණානේ 170 කියන එකත් මෙතන ලියන්න ඕනේ. මම දිගට හදාගෙන ගියේ. ඔව් පුතේ පහළට දිගට දාන්න. පහළට හදන් යන්න කියලා කිව්වේ කමක් නැහැ ඉතින්. පහළට හදන් යන්න.
සර් මට හතරවෙනි ගාන තේරෙන්නේ හතරවෙනි ගාන තේරෙන්නේ නැහැ. ඒක නම් ඉතින් තේරෙන්නේ නැති දෙයක් ඇත්තෙම නැහැ පුතේ. මේක වගේ තමයි මේක. රෝම ඉලක්කම් 3යි 4යි එක වගේ. හරි. මං හදන්නම්කෝ කොහොම වුණත්. ඔන්න පොඩ්ඩක් ඉන්න සර්. රෝම ඉලක්කම් 5යි 6යි තේරෙන්නේ නැහැ කිව්වනම් ඔන්න පිළිගන්න පුළුවන්. ඒක මාර අමුතුයිනේ. 1යි 3යි. ඔව් පුතේ. ඉතින් භාගයක් ලෙස නොලිවට සෑර දන්න ඕනේ මේ භාගී ඉරයට එක තියෙනවයි. ආන්න. ඒ තියෙන්නේ. අන්න දැක්කනේ අන්න ඒව මීටර වෙන්න ඕන ටක් ගාලා. ඒව ටක් ගාලා මීටර වෙන්න ඕන. එතකොට තමයි මේවා සුටු ගාලා සුළු කරන්නේ. හරිනේ? ඒක මීටර වෙච්ච ළමයා මේක ලියන ප්‍රශ්නයක්. ඉරයට 1යි කියලා මතක් වෙච්ච කෙනා මේක ලියනවා. හරි. පුතේ 20න් 13 මට කියන්න කීයෙන්ද ගුණ කරන්න ඕනි? පහෙන්. හරි. 20 වරක් 5 100යි. 13 වරක් 5 5 වරක් 3 15න් 5 එකක් ඉතිරි 5 වරක් 1 5යි 1යි 6යි. 65යි. 100න් 65යි කියන්නේ පුතේ ප්‍රතිශතයක් ලෙස ගත්තම 165යි. කො බලන්න හරි ළමයි අත උස්සන්න 165ක් 165ක් ගත්ත ළමයි හරි ඉක්මනින් ලියා ගන්න අවශ්‍ය ළමයි අද ඉවරයි සර්. හරි ඕන පුතේ මෙයා මම මෙයා චුට්ටක් උඩට ලියා ගන්නම් ප්‍රමිලක්කම් 3 ඉඩමදින් මට මෙතන ඒක කරන්න එපා. හරි ඔයාලා කරන්න මම මේ රෝමිලක්කම් 3 තමයි උඩින් ලියාගත්තේ සර් 5යි තේරෙන්නේ නැහනේ. මේකද අර ළමයට වගේ ඔයාට මීටර ඒක ලේසි සර්. මාර නියමයි. ඒක නිකම්ම ප්‍රතිශතේ. ඒක මොලේ කල්පනා කරලා ගන්නවා මේකත් එහෙමයි භාග පාඩමට යන්න ඕන භාග පාඩම. උත්තරෙත් ඒකම. මෙයා භාගයක් ලෙස ලියා ගන්න මෙයාත් භාගයක් ලෙස ලියා ගන්න ඊට පස්සේ හරය 100ක් විදියට හදා ගන්න ඊට පස්සේ ප්‍රතිශතයක් ලෙස ලියන්න එච්චරයි ඔන්න මෙයා ඉරයට එක. ඔව් 25 වරක් 1 25යි 25යි 7යි 25 වරක් 1 25යි 25යි 7යි 30 25 වරක් 1 25යි 25යි 7යි 32යි දැන් පුතේ මම මෙයත් 25 100ට ගන්නම් 25 කීයද ගුණ කරගන්න ඕනි 4ෙන් එහෙනම් මෙයත් 4ෙන් කොන්න වැඩේ හරි 25 වරක් 4 100යි 32 4ක් මම බලනවා 32 4 4 වරක් 2 8යි 4 වරක් 12යි 128යි very good 100න් 128යි 100යට 128යි 100ට 128යි හරි ඊළඟට 2යි 5න් 4ත් ඒ වගේමයි එක වගේමයි
හරි. 5 අරක් 2 10යි 4යි 14යි. 5න් 14යි. පුතේ 5න් 14 මට කියන්න හරය 100ක් විදිහට හදාගන්න. 5 කීයෙන්ද ගුණ කරන්නේ? 20. එහෙනම් මෙයත් 20න් මෙයත් 20න්. හරි 5 අරක් 20 100යි 14 20ක්. 14 බිංදුව අගින් දාගත්තා. දෙවරක් 14. දෙවරක් 4 8යි දෙවරක් 1 2යි 280යි. 100න් 280යි කියන්නේ පුතේ 100ට 280යි. 100ට 280යි. කොබලන් මේ උත්තරේ ගත්ත ළමයි 100ට 280ක්. හරි. ඔන්න රෝම ඉලක්කම් 5. පුතේ මයික් ඔෆ් කරගන්න. හරි. 1 කියන කෙනා භාගයක් ලෙස ලියන්නේ කොහොමද? ඉරයට 1 ඉරයට 1 යට ලියනවා. එක එකේ ඉරයට 1යි. දැන් මෙයාගේ හරය 100ක් කරගන්න නම් මෙයා 100න් ගේ ගුණ ගන්න දෙකම අන්න හරි. එතකොට එක් වරක් 100යි 100යි එක් වරක් 100යි 100යි කියන්නේ පුතේ 100ට 100. මතකනේ පේපර් එකට ලකුණු 100න් 100ක් ගත්තම ටීචර් දාන 100ට 100යි. මෙහෙම දානවනේ. 100න් 100ක් ගත්තම 100ට 100යි කියලා දානව නේද ලකුණු? හරි තියෙන්නේ. හරි. ඕන්න පුතේ ඊළඟට රෝම ඉලක්කම් 6 3 මේකත් එහෙමම තමයි හොඳ. මේකත් එහෙම. 3ට 1. 3 ඉරයට 1. කෙන්තු. 100න්. 100න් මෙයත් 100න් මෙයත් 100න් ඔන්න 100න් 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 300යි 100න් 300යි කියන්නේ 100යි 300යි. very good. හරි. ඕන්න පුතේ. ඔව් 300යි. මෙන්න දැන් භාගයක් එහෙම නැත්නම් මෙහෙම දෙන්න සංඛ්‍යාවක් ප්‍රතිශතයක් ලෙස ලියන්න එක ක්‍රමයක් දන්නවා. මොකක්ද ඒ ක්‍රමයට අපි කිව්වේ? අපි කොහොමද ඒ ක්‍රමයට කිව්වේ? හරය 100ක් වල 3 බවට ගැනීම. බවට පත් කර. තවත් ක්‍රමයක් තියෙනවා පුතේ. ඔය විදිහටම තවත් ක්‍රමයක් තියෙනවනේ මම ඒ ක්‍රමෙත් උගන්වනවා. අපිට ප්‍රතිශත කරන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. දෙවෙනි ක්‍රමය. ඔන්න මම කියලා දෙන්නම් මුලින්ම දෙවෙනි ක්‍රමය. හරීම ලේසි. මම උදාහරණයකින් කියලා දෙන්නම්කෝ දෙවෙනි ක්‍රමේ. උදාහරණ මම ගන්නම් 5න් 3. හරි. පුතේ අපි දන්නෝ මේක හරය 100කට හදාගෙන ගන්න පුළුවන්. ඒක පළවෙනි ක්‍රමේනේ. දෙවෙනි ක්‍රමය තමයි පුතේ 5න් 3 ගුණ කරන්න 100ට 100ෙන්. කාගෙන්ද ගුණ කරන්නේ? 100ට ආච්චිගෙන් නෙමෙයි 100ට 100ෙන්. මෙයා අන්න හරි. මෙයා ගුණ කරනවා. දැන් මම ලියාගන්න 5න් 3යි කියලා. 5න් 3 ආයෙත් ලියාගෙන ගුණ කරනවා 100ට 100ෙන්. 100ට 100ෙන් ගුණ කරනවා. 5න් 3 ආයෙ ලියාගත්තා ගුණ කරනවා 100ට 100ෙන්. පුතේ මෙයා ගිරයට කොහොමත් එකයිනේ. එතකොට 3 ගුණ වෙනවා 100ෙන්. 3 වරක් 100 300යි. 300 ඉරයට 5යි. මෙන්න ප්‍රතිශත ලකුණ ලොකුවට දැම්ම ලොකුවට දාන්න. දැන් 300 5ෙන් බෙදන්න. 300 5ෙන් බෙදමු. 100ට 5 ඒවා 6යි 6 වරක් 5 20යි. බිඳුවයි මේ බිඳුව ගෙනාව බිඳුවට 5 ඒවා බිඳුවයි. බිඳුවරක් 5 බිඳුවයි. වැඩේ හරි. 60යි. කීයද උත්තරේ එතකොට? 100ට 60යි. 160යි. ඔන්න පුතේ අනිත් ක්‍රමේ. එහෙනම් මේ ක්‍රමයට කියනවා අපි 100ට 100ෙන් ගුණ කිරීමෙන්. මේකට කියනවා වර්ෂේ අර්ථ ලේසි. 100ට 100ෙන් ගුණ කිරීමෙන්. මෙන්න දෙවනි ක්‍රමේ. සර් නිකන් ලේසි. මොන ක්‍රමයේද? ඔකට වැඩි අර ක්‍රමෙලේ. ඔව් සර්. හරි. ඉස්සරල ක්‍රමෙ සාරක ලේසි සර්.
හරි කමන්නේ. මේකත් ලියා ගන්නකෝ. ඒ වුණාට. ලියන පුතේ දෙක ක්‍රමය කියලා දාලා උදාහරණේ ලියා ගන්න. දෙක ක්‍රමය. අර කලින් ක්‍රමේ මේ අර ක්‍රමයට ගණන් හැදුර කවන්න ෑනේ. ඔව් පුතේ ඒ විදිහට හදන්න. ඕගොල්ලන්ට මේ ක්‍රමේ කොහොමත් නැහැ. මේකේ තියෙන 8 වසරට මම කියලා දුන්නේ මේක ඕන වෙන පුතේ දශම ප්‍රතිශත කරද්දී. ඒ නිසා මේ ක්‍රමේ ඕන වෙන්නේ. හරි. අපි මේක ගණන් ටිකක් හදවන්න හරියයි. ඔව් කියන්න පුතේ. මේ ක්‍රමය ආයිත් කියලා දෙනවද? හරි පුතේ තව උදාහරණයකින් කියලා දෙනවා. මේක ලියා ගන්න ඕනින්ම. මම තව උදාහරණයකින් කියලා දෙනවා. හරි ලියාගන්න. ඉවරයි සලියා ගත්තා. හරි. තව උදාහරණයක් දෙනවා. මේ පළවෙනි උදාහරණය. පොඩ්ඩක් ඉන්නද? ඔන්න උදාහරණ 1 තව උදාහරණයක් දෙනවා දෙන්න කියලා. හරි. 1යි 2න් 1 මෙයා පුතේ අනිවාර්යෙන් විෂම මේ භාගය. මිශ්‍ර සංඛ්‍යා විෂම භාගයක් කරගන්න. අන්න හරි. විෂම භාගයක් කරගන්න. දෙවරක් 1 2යි 1යි 3යි. දෙකෙන් 3යි. ඔන්න දැන් පුතේ අපිට පුළුවන් 100ට 100ෙන් ගුණ කරන්න. 100ට 100ෙන් ගුණ කරන්න. හරි. 3 වරක් 100 300යි. 300 බෙදීම 2යි. 3 වරක් 100 300යි. 150යි 300 බෙදීම 2යි. 300 දෙකෙන් බෙදුනම 150යි. 100ට 150යි. ඔන්න උත්තරේ. ওই ක්‍රමේ ලේසි සර්. සර් දැන් ගණන් හද දැන් දෙන ගණන් ඔව් දැන් දෙනවා හදන්න ගණන් ඕන දෙනවා. ක්‍රමයටද? දැන් ගණන් දෙනවා පුතේ. දැන් දෙන ගණන් සර් ওই ක්‍රමයටද ඔව් හදන්න මේ ඕන? ක්‍රමයට හදන්න ඕන. මේ විදියට හදන්න දැන් දෙන ගණන් ටික. හරි. ලියන පුතේ මෙහෙම පහත භාග ප්‍රතිශත ලෙස ලියන්න. ඒතර ප්‍රශ්නාංක 4 නේද මේ? ප්‍රධාන ප්‍රශ්නාංක 4නේ. පහත භාග ප්‍රතිශත ලෙස ලියන්න. ප්‍රශ්නාංක 4. පහත භාග ප්‍රතිශත ලෙස ලියන්න. දැන් මෙන්න මේ ක්‍රමයටයි හදන්නේ. 100ට 100ෙන් ගුණ කරලා. පහත භාග ප්‍රතිශත ලෙස ලියන්න. ඒ යටතේ රෝමි ලක්කම් 1 10න් 9 රෝමි ලක්කම් 2 4න් 1 රෝමි ලක්කම් 3 2යි 5න් 1 රෝමි ලක්කම් 4 3යි 20න් 7 රෝමි ලක්කම් 5 2යි 25න් 1 සර් ඔව් කියන්න පුතේ. ගණන් සේරම හදලා පළවෙනි ක්‍රමයටත් හදලා ඒ උත්තරෙම එනවද බලන්න. ඒක ගෙදරදි කරන්න. ඒ උත්තරේ වෙනවා. හරි. හරි ඔන්න පුතේ ගණන් පහ හදන්න මේ ගණන් පහ. මේ ක්‍රමයට දැන් කියලා දීපු ක්‍රමයට 10න් 9 ගුණ කරන්නේ 100ට
10න් ගුණ කරන්න ඔව්. ඔව්. මේක පුතේ අර මම 100න් ගුණ කිරීමේ ක්‍රමයෙන් හදන්නේ. ඒ විදිහට හදන්නකෝ යාලා. හරි ඕන පුතේ මෙයා සුළු කරලා ඉවර කරමු. 9ක් 100 900යි 900 බෙදීම 10. 910න් බෙදනකොට බිඳුවයි බිඳුවයි කැපිලා ගියාම පුතේ 90යි. ආවද 90ක්? ආවස. හරි 90යි. හතරෙන් එක හතරෙන් එක ගුණ කරන්න 100ට 100යි. එක්වරක් 100 100යි එක්වරක් 100 100යි 100 බෙදීම 4යි. 104න් බෙදන්න. 104න් බෙදුනම කීයද? 25. 25යි 125යි. ඒ ඔක්කොම හදලා ඉවරයි. ඔක්කොම ටික හදන්න. හැදුවස්. හරි. ඊළඟ ඩ්‍රෝම ඉලක්කම් 6ක් දෙන්නම්. 5යි. පස්වරක් දෙක 10යි 1යි 11. ගුණ කරමු 100ට 100යි. 11 වරක් 100 1100යි. මම මෙයා උඩින් ලියා ගන්නම්. 11 වරක් 100 1100යි. බෙදීම 5යි. එදදාස් 105න් බෙදන්න දැන්. එදදාස් 105න්. 220. හරි මම බෙදන්නම් 1යි 1යි බිඳුවයි බිඳුව 5න් 11ට 5ව 2යි දෙවරක් 5 10යි. එකක් ඉතිරි 10ට 5ව 2යි දෙවරක් 5 10යි. බිඳුවයි මේ මෙන්න බිඳුව 220යි. 220යි. ඊළඟ ගණන් 3 හදන්න එපා. හරි 220යි. 4 5 6 ඉක්මනින් හදන්න.
ඔන්න රෝමි ඉලක්කම් 4 මම මේ පැත්තේ හදනවා පුතේ. 3යි 20න් 7. 20 ඒවා 3ක්. 60යි 60යි 7යි 67යි. 67 ගුණ කරනවා 100ට 100. 67 100න් ගුණ කරාම 6700. 700. ඔව් බෙදීම 20. ප්‍රතිශත ලකුණ ලොකුවට දාන්න එතකොට. 6700 බෙදීම 20. හරි මේ බිඳුවයි කැපිලා යනවා. 670 දෙකෙන් බෙදන්න. 670 දෙකෙන් බෙදන්න දැන්. 6ට 3යි. 7ට 3යි. එකක් ඉතිරි 10ට 5යි. 335. 335ක් ගත්ත ළමයාට උසන්න. 335ක්. හරි. රෝමි ඉලක්කම් 5 අන්තිමට රෝමි ඉලක්කම් 6. පොඩ්ඩක් ඉන්න හරි. ඉක්මනින් හදන්න. මම ඊළඟට දෙනවා නියම ගාණක්. ඊළඟට මේක අලුත් අංකයක් ලෙස දෙනවා නියම ගාණක්. ගණන ඔක්කොම හැදුවා සර්. හරි. මොකද සර් නියම ගාන? දෙනවා දැන් තව පොඩ්ඩකින් නියම ගාණක් දෙනවා. ඔයාලට කැමති ක්‍රමයකින් හදන්න පුළුවන් එක ක්‍රමය හෝ දෙක. අපතේ වගන්ති ලියන ගානක්ද? නෑ වගන්ති ලියන ගණන් අන්තිමට දෙනවා කොහොමද? වගන්ති ගණන් ටික අවසානයේ දෙනවා. ඊට කලින් මම දෙනවා නියම ගාන. පහනේ. හරි. ඔන්න මම දැන් රෝමි ඉලක්කම් 5 හදනවා. 5යි 6යි 40 ඉවර වෙලා තමයි මේ නියම ගාන දෙන්නේ. හරි. රෝමි ඉලක්කම් 5 හදනවා මම 2යි 25න් 1. ඔන්න පුතේ 25 වරක් 2 50යි 1යි 51යි. දැන් මම මෙයා ගුණ කරගන්නවා 100ට 100න්. 100ට 100න්. හරි. 51 100න් ගුණ කරාම 5100යි. බෙදීම 25. අන්න ප්‍රතිශත ලකුණ 204. හරි 5100 බෙදන්න දැන් 25න්. 51ට 25 ඒවා 2යි 2 වරක් 25 50යි. 51න් 50ක් අඩු කරා පුතේ එකක් ඉතිරි. මේ බිඳුව පහළට ගෙනාවා. 10ට 25 ඒවා නෑ බිඳුවයි. බිඳුවරක් 25 බිඳුවයි 10ක් ඉතිරි. මේ බිඳුව දැන් පහළට ගෙනාවා. 125 ඒවා 4යි. 4යි. 4 වරක් 25 100යි. ඉතිරි බිඳුවයි 204යි. ඔන්න 204යි. 204යි. කොබලන් මේ උත්තරේ ගත්ත ළමයි 204ක්. මෙන්න පුතේ දීර්ඝ බෙදීම හොඳේ. මේක කටුකොලයක කරගන්න ඕන. මේ දීර්ඝ බෙදීම කටුකොලයක කරන්න ඕන තමයි. ගාන හදද්දී. හරි රෝමි ඉලක්කම් 5ත් ඉවරයි. අන්තිම එක නම් හරිම ලේසියි. රෝමි ඉලක්කම් 6 හරිම ලේසියි. මෙයා. මම එක ඔව් ඒක හරිම ලේසියි. ලයට එක. ඒක දාන්න ඕනෙත් නෑ ඒකට නම්. ඔව්. 5 ගුණ කරගන්න පුතේ 100ට 100න්. 5ක් 100 ලයට 500යි. 100ට 500යි. හේ එක දාම් කරත් කමන්නේ නේ. කමන්නේ ඒකට කමන්නේ. ඔව් මම නිකන් 100න් 5 කියලා දැම්ම කමක් නැති. 100න් 5යි 100න් 5යි පුතේ 100න් 5යි කියන්නේ එකක් 100ට 500යි කියන්නේ තව එකක්. මෙන්න මේක උත්තරේ. ඔය අර අනිත් විදියට ගණන නම් පුතේ මෙහෙමයි. 5 ඉරයට 1යි. එතකොට මෙයත් 100න්
මෙයත් 100ෙන් ගුණ කරලා 100ෙන් 500යිනේ. 100ෙන් 500 තමයි පුතේ අර ලිව්වේ 100ට 500යි. මෙන්න අර පළවෙනි ක්‍රමයට. මෙන්න පළවෙනි ක්‍රමයට. පළවෙනි ක්‍රමයට හැදුවා 100ට 500 යනවා. දෙවෙනි ක්‍රමයට මේ තියෙන්නේ. 5 වරක් 100 500යි. 100ට 500යි. හරි මම තව එකක් දෙන්නම්කෝ එහෙනම් ඒක. ඒකට තව එකක් දාන්න. ප්‍රමිලක්කම් 7 ලිගන්න. ප්‍රමිලක්කම් 7ට 7මයි. අපෝ සර් ප්‍රතිශතය උඩ බලන් ලියන්න. ඒක හරි ලේසි. ඉවරයි සර්. හරි. 7 ගුණ කරන්න 100ට 700යි. 700යි. හරි. පුතේ මං කියවනේ සුපිරි ගාණක් දෙනවා කියලා. දැන් මට කියන්න ඕගොල්ලන්ට මොන ක්‍රමයේද ලේසි උනේ? පළවෙනි ක්‍රමයේද දෙවෙනි? පළවෙනි ක්‍රමය. දෙවනි ක්‍රමය. දෙවනි ක්‍රමය. පළවෙනි ක්‍රමයේද දෙවෙනි? දෙවෙනි ක්‍රමය. හරි. පළවෙනි ක්‍රමය. පුතේ ප්‍රධානාංක පහ නේද? හරිනේ? ඔව් සර්. 1/3 ප්‍රතිශතයක් ලෙස දක්වන්න. 1/3 ප්‍රතිශතයක් ලෙස දක්වන්න. හැබැයි මේ වගේ ගණන් ඔයාලගේ අච්චු පොතේ නැහැ. නැති වුණාට මම දුන්නා. ඒකයි මම ඒක ලොකු ගාණක් ලෙස දුන්නේ. මේ වගේ ගණන් නැති නිසා මේක ප්‍රැක්ටිස් වෙන්නේ නැහැ. හැබැයි මම දුන්නා හදිසියවත් ආවොත් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන. මේකේ මොකක් හරි වෙනසක් තියද? මේක පළවෙනි ක්‍රමයට හදන්න පුළුවන්ද? මගේ පළවෙනි ප්‍රශ්නේ. මේ ගාන පළවෙනි ක්‍රමයට හදන්න පුළුවන්ද? බෑ. බෑ. දෙවනි ක්‍රමයට හදන්න ඕන. මේක ඇයි පළවෙනි ක්‍රමයට හදන්න බැරි? මේක ඇයි පුතේ පළවෙනි ක්‍රමයට හදන්න බැරි? 300කට අරන්නක බෑ. 3 කීයෙන් හරි ගුණ කරලා 100ට ගන්න බෑ. 3 කොහොමද? දැන් ඔන්න මම මේක මුලින්ම විෂම භාගයක් කරගන්නම්. 3 වරක් 1 3යි 4යි 5යි. 3ෙන් 5ක් එනවනේ. හරිද? මේ මිශ්‍ර සංඛ්‍යා විෂම භාගයක් කරාම 3ෙන් 5ක් එනවා. 3 100ට ගන්න කීයෙන් දුගුණ කරන්නේ? අයියෝ එහෙම එකක් නේ අපි දන්නේ. 3 100ට ගන්න බෑ. හරිනේ? පුතේ 100ට ගන්න නම් එක්ක 2 තියෙනවා. එක්ක මෙතන 2. එක්ක 4, එක්ක 5, එක්ක 10, එක්ක 20, එක්ක 25, එක්ක 50. ඔය ටිකෙන් එකක් නේ තියෙන්න ඕනේ. නේද? මේ හරය 100ට හදන්න නම් මේ හරය 100ට හදන්න නම් හරේ 2 තිබ්බොත් පුළුවන්. 5 තිබ්බොත් පුළුවන්. 4 තිබ්බත් පුළුවන්. 4 5 10 20 25 50. ඔන්න ඔය සංඛ්‍යාවලින් මොකක් හරි එකක් තිබ්බොත් පුතේ ඒ සංඛ්‍යාව අපිට 100ට හදාගන්න පුළුවන් වෙන්නේ. නමුත් දැන් තියෙන්නේ 3නේ. එතකොට මේක කොහෙත්ම මොන ක්‍රමයට හදාගන්න බැරිද? පළවෙනි ක්‍රමයට හදන්න බෑ. එහෙනම් මේක හදන්න වෙන්නේ මොන ක්‍රමයකද? දෙවනි ක්‍රමයේ. දෙවෙනි ක්‍රමය. ගුණ කරමු 100ට 100. 100ෙන් ගුණ කරමු. ඔන්න හරි. පස්වරක් 100 500යි. 500 බෙදීම 3යි 100ට. 500 බෙදීම 3යි 100ට. හරි. දැන් 500 3ෙන් බෙදමු පැත්තකින්. මේ ජාතිය ගණන් ඔයාලගේ අච්චු පොතේ නෑ. මේ උගන්නන්න තියෙන්නේ 8 වසරට. ඒවට මම එක ගාණක් දුන්නා. හදිසියවත් ආවොත් කියලා එක ගාණක් කියලා දෙනවා. එතකොට සර් පළවෙනි ක්‍රමේ නිශ්චිතම නෑනේ. ඔව් පුතේ පළවෙනි ක්‍රමේ 8 වසරේදී නෑ. ඒතර දෙවෙනි ක්‍රමෙන් තමයි අපි 8 වසරේදී හදන්නේ. 7 වසරේදී හදන්නේ පළවෙනි ක්‍රමය.
එතකොට දෙවෙනි ක්‍රමය ගන්න දශම වලදී. 7 වසරේ පෙළක් ගණන් බෑ උමා. අර පළවෙනි ක්‍රමයට. හරි. ඔන්න 503න් බෙදමු. 5ට 3 ඒවා 1යි. 1 වරක් 3 3යි. 5න් 3ක් අඩු කරා පුතේ 2ක් ඉතිරි. මේ බිඳුව 15ට කියනවා. 20ට 3 ඒවා අපිට 6යි 6ක් ගන්න පුළුවන්. 6 වරක් 3 18යි. එකක් ඉතිරි. 2ක් ඉතිරි. ආයෙත් මේ බිඳුව ගෙනාවා. 20ට 3 3 ඒවා 6යි. 6 වරක් 3 18යි 18යි. 18යි දෙකක් ආයෙත් ඉතිරි. දෙකක් දශම තිතක් තිබ්බා. දශම තිතක්. ඔව්. මේක පුතේ එතකොට 110 ඔව් මේක අපිට ඕන නම් ඉවර දශමයක් වෙන්නම කරන්න. නෑ සර්. මේක ඉවරයක් වෙන්නේ නැහැනේ. ඒ නිසා අපිට පුළුවන් පුතේ මේක මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස ලියන්න. හරිද? ඔන්න 166ක් ආවනේ ඔක්කොම. 166යි 3ෙන් කීයද? දෙක. 166යි 3ෙන් දෙක. 2යි. ඔන්න උත්තරේ. මේ උත්තරේ විදිහට ලියන්න පුළුවන්. මේක දශමයක් කරත් කමක් නැහැ. ඒතර 166.6යි 6යි 6යි අන්න ඔය එකක් එන්නේ 166.6666666 කොහොම වෙන්නේ? එතකොට 166යි 3ෙන් 2. මොකද පුතේ මේක බෙදලා අවසන් කරගන්න බෑ. හරි මේ වගේ ඒවා 7 වසරේදී නෑ හොඳේ බය වෙන්න එපා. මේ වගේ ඒවා 7 වසරට එන්නේ නැහැ. හරි. ලියාගන්නේ ඔව් ලියාගන්න දුන්නේ. ලියාගන්න දුන්නේ. ඉක්මනින් ලියාගන්න. ලියාගෙන ඉවරයි සර්. ඒ තව එකක් දෙන්නද? හා සර්. හා සර්. එහෙනම් ප්‍රශ්න අංක 6 කියලා දාන්න ප්‍රධාන අංක 6. 8න් 5 ප්‍රතිශතයක් ලෙස දක්වන්න. 8න් 5. පුතේ මේක පළවෙනි ක්‍රමයට හදන්න පුළුවන්ද? 8 100ට ගන්න පුළුවන්ද? 8 කීයකින් හරි ಗುಣ කරලා 100කට ගන්න පුළුවන්ද? පළවෙනි ක්‍රමයට හදන්න පුළුවන්ද? බෑ. දෙවෙනි ක්‍රමයට. බෑ. විතූෂ ඒ මොකද්ද ක්‍රමයට කරන්නේ ගණන් හදන්නේ නැද්ද? ඔව්. පුතේ මම ඉස්සෙල්ලත් මම මුලින් මේක කියලා පටන් ගත්තේ. හරිද? පුතේ මේ ඔන්ලයින් කෙරුවාවෙන් සමහර ළමයි අවධානය දෙන්නේ නැහැ. සමහර ළමයි අවධානය දෙනවා. සමහර ළමයි නැහැ. වෙන ළමයි එක එක වැඩ. සමහර ළමයි. හැමෝම වීඩියෝ ඔන් කරගන්න. හැමෝම වීඩියෝ ඔන් කරගන්න. මොකද පුතේ මම බලාගෙන ඉන්න ඕන ඔයාලා දිහා ඔයාලා සමහර ළමයි වටපිට බල වෙන වැඩ. අන්තිමට තේරෙන්නේ නැහැ. හැමෝම වීඩියෝ ඔන් කරගන්න. ඔව් පුතේ. මේක සර් 500ෙන් බෙදනකොට මේ 508ෙන් බෙදනවා නම් දශම තිතක් තියාගෙන බිඳුවක් දාලා බෙදන්න. ඔව් පුළුවන්. හරි. 62 14න් 8. ඕන මේක අහගන්නකෝ 8න් 5. මේක අපිට පළවෙනි ක්‍රමයට. ඒ කියන්නේ 8 100කට ගන්න විදියක් නැහැ නේ පුතේ. 8 100කට ගන්න බෑ. මොකද 100 8න් ඉතිරි නැතුව බෙදෙන්නේ නැහැ. මේ 100ක් 8න් බෙදා ගන්න බෑ ඉතිරි නැතුව. එහෙනම්
8 කීයටවත් අපිට 100ට ගන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් මේක අර හරය 100ක් වෙන තුල්්‍ය භාග බවට පත් කරගෙන පළවෙනි ක්‍රමයට හදන්න බෑ. මේක හදන්නේ අපි දෙවෙනි ක්‍රමයට. 8න් 5 මම ಗುಣ කරගන්නවා 100ට 100යි. හරි. මම මෙහෙමම ಗುಣ කරගන්නම් 8න් 5 මම සමානයි කියලා දාන්න. 8න් 5 සමානයි 8න් 5 ಗುಣ කිරීම 100ට 100. පසරක් 100 500යි 500 බෙදීම 8. ඔන්න දැන් 500 8න් බෙදන්න. හරි. 2.5යි. ඔව්. 62.5 500 8න් බෙදන්න. 50ට 8 ඒවා 5ට 8 ඒවා නෑ 50ට 8 ඒවා. 6යි. 6යි. 6 වරක් 8 48යි. 50න් 48ක් අඩු කරා පුතේ දෙකක් ඉතිරි. මේ එකක් බිංදුව ඉතිරි. මෙතන ගෙනාවා. 20ට 8 ඒවා 1යි. දෙවරක් 8 16යි. 20න් එකක් 16ක් ඉතිරි. අඩු කරාම 4ක් ඉතිරි. දැන් පුතේ දශම චුට්ටක් බලන්න. එතන දශම තිතක් තියාගෙන බිංදුවක් ගේ. දශම තිතක් තියාගත්ත බිංදුවක් දාගත්තා. 8 මේක අර ඉස්සෙල්ලා වගේ පුතේ දශමයක් ඒ කියන්නේ මේ ඉස්සෙල් එක බෙදලා කොහොමදවත් අවසන් කරන්න බෑනේ. ඒක 6යි 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 6යි. ඒ විදියට ඉස්සෙල්ලා ගාන ගියේ. නේද? ඒක ඔයගොල්ලෝ තව දුරටත් බෙදන් ගියොත් 6යි 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 එහෙමයි. හැබැයි පුතේ මේකට දශම තිතක් තියාගෙන බිංදුවක් දාගත්තම 40ට 8ව තියෙනවා. 40ට 8ව කීයක් තියෙද? 5යි. පස්සරක් 8 2.5 very good. ඔන්න 62 එතකොට සර් අර හරිනේ. ඉස්සෙල් එක පුතේ ඉස්සෙල්ලා 166යි 3න් 2යි එහෙම ලියන්නේ නෑනේ. නෑ පුතේ. ඒ කියන්නේ අපිට ඒක බෙදලා අවසන් කරන්න බැරි නම් යම් භාගයක් බෙදලා අවසන් කරන්න බැරි නම් ඒ කියන්නේ එන්නේ ඒකම මේ දිගට යනවා. අන්න ඒ විදිහට පුතේ එක මගේ පුනා නැවත යෙදෙනවා. ඒ වගේ සංඛ්‍යාවක් පුතේ අපි මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස තමයි ලියන්නේ. ඒ භාගය අපි මිශ්‍ර සංඛ්‍යාවක් කරලා ලියනවා. නමුත් අපිට පුතේ දශම සංඛ්‍යාවක් ලෙස බෙදලා අවසන් කරන්න පුළුවන්. නේ? දශම සංඛ්‍යාවක් ලෙස බෙදලා අවසන් කරන්න පුළුවන් වුණානේ. මෙතන තවත් එහාට එනවද? මෙතන තවත් එහාට යනවද? නෑ. එහෙනම් මෙන්න මේ විදියට දශම සංඛ්‍යාවක් ලෙස බෙදලා අවසන් කරන්න පුළුවන් නම් අන්න ඒ වගේ පුතේ අපි මෙහෙම දශම ලෙස ලියනවා. හරිද? මේක හොඳටම කියලා දෙන්න තියෙන 8 වසරේ. 7 වසරට ඉච්චර නෑ මේක. අපි චුට්ටක් කියලා දුන්නා. පොඩ්ඩක් මතක තියාගන්න මේක. පුතේ අපිට දශම සංඛ්‍යාවක් දැන් අපි ඕක දශමයක් කරද්දී ඒක බෙදිලා අවසන් වෙන්නේ නැත්නම් එකම සංඛ්‍යාවක් පුනා යෙදෙනවා. 3 3 3 3 3 3 3 6 6 6 6 6 6 6 ආයේ විදිහට එකම සංඛ්‍යාවක් පුනා යෙදෙනවා නම් ඒ වගේ සංඛ්‍යාවක් අපි දශම සංඛ්‍යාවක් ලෙසද ලියන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් ලෙසද? එක මගේ පුනා යෙදෙනවා නම් ඒ වගේ දශම සංඛ්‍යාවක් විශ්ව සංඛ්‍යාව. මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස. හරිනේ? ඒ වගේ එක තියෙන මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස. එතකොට පුතේ අපිට මේ විදියට බෙදලා අවසන් කරගන්න පුළුවන් වුණා නම් ඒතොර ඒක ලියන්න දශම සංඛ්‍යාව. දශම සංඛ්‍යාව. දශම සංඛ්‍යාව. හරිනේ ඔන්න වැඩේ දැන් තේරෙනවා. හරි. මේක පුතේ සර්, අටවසරේදී මම ආයි කියලා දෙනවා. මේක අටවසරේදී ආයි කියලා දෙනවා. බය වෙන්න එපා. සර් හරි. ඔව් කියන්න. එතකොට සර් ඉස්සෙල්ලා ගානේ 166.3න් 2 මේ විෂම භාගයක් කරාම එන්නේ මේ 3න් 500ද? ඔව්. අර ගාන වෙනවා. සර්. හරි නේද? හරි. දැන් පුතේ ඔන්න මම මේ වැඩිපුරත් එක්ක මේ කියලා දුන්නේ මේ. දීසියව. ඔයගොල්ලන්ට විභාගෙට ආවොත් කියලා. හරි. දැන් ලියන පුතේ උපමාත්‍රකාවක් දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් ලෙස දැක්වීම උපමාත්‍රකාවක්. දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් ලෙස දැක්වීම. හරිම ලේසි. දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් ලෙස දැක්වීම. පුතේ තරුවක් දාලා ලියන්න දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් ලෙස දක්වන්න 100ට 100ෙන් ගුණ කරන්න කියලා. තරුවක් දාලා ලියන්න 100ට 100ෙන් ගුණ කරන්න. මේ ක්‍රමේ විතරයි තියෙන්නේ. අපි මේ ක්‍රමයට තමයි හදන්නේ. හරිද?
මේක දශමය භාගයක් කරලා එච්චර වැඩ කර කර ඉන්නේ නැහැ. කෙලින්ම 100ට 100න් ಗುಣ කරන්න. කියලා ලියා ගන්නකෝ. 100ට 100න් ಗುಣ කරන්න. හරි මම සර් ඔව් කියන්න පුතේ. ෆෝන් එක බැටරි නැතුව ඕෆ් වුණා සර්. ආ. මොනවද? අපි දැන් කරන්න පුතේ දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් ලෙස දැක්වීම කියලා උපමාතුකාවක් ගත්තා. දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් ලෙස දැක්වීම කියලා. ඒ යටතේ ලිව්වත් තරුවක් දාලා 100%න් ගුණ කරන්න පුතේ. ඒකත් highlight කරගන්න මේක 100%න් ගුණ කරන්න කියන එක highlight කරගන්න. හරි ඔන්නම රෝමිලක්කම් එක උදාහරණයක් කියලා දෙනවා. හරිම ලේසි. 0.51 0.51 පුතේ 0.51 ගුණ කරනවා 100ට 100න් අන්න බින්දු දෙකයිනේ මේ 100න් ගුණ වෙන්නේ කොහොම වුණත් ගුණ වෙනව නම් දකුණට බැඳෙනවා මට 100න් ගුණ වෙනවා එහෙනම් කීයක් පයින්නවද දශම දිග දෙපාරක් පයින්. දශම දිග දෙපාරක් පයින්නවා මොන පැත්තටද දකුණු පැත්තට අපේ බක්කනාත තියෙන පැත්තට ඔන්න 1 2 දෙකක් පැන්නා කීය දෙන්නේ 51. 51යි ලේසි දමාරු ලේසි. සර් රෙකෝඩින් එක ගෲප් එකට දාන්න. ඔව් අන්න ඊළඟට තව එකක් ගන්නවා 1.2 1.2 ගුණ කරනවා 100ට 100න් 100 ආච්චිගෙන් නෙමෙයි 100ට 100න් ඔන්න දෙපාරක් පයින්නවා මෙන්න පුතේ එකපාරක් පැන්නා මදි පාඩුවට බිඳුවක් දාගන්න අගට බිඳුවක් 1යි 2යි මෙතෙන්ට බිඳුවක් දාගත්තා 100ට 120යි හරීම ලේසි දැක්කනේ හරි ටක් ගාලා දාගන්න උදාහරණ දෙකම ලියා ගන්න හරි අයියෝ සර් ඊට වඩා ලේසියිනේ මේ පාඩම. ඒක තමයි පුතේ කිව්වේ මේක හරි ලේසි කියලා. ගත්තා සර්. හරි. ලියන්න පුතේ මෙහෙම ප්‍රධාන ප්‍රශ්නාංක එතකොට මම හිතන්නේ 7ද කොහෙදනේ? ප්‍රධාන ප්‍රශ්නාංකනේ. ඔව්. ප්‍රධාන ප්‍රශ්නාංක 7 ලියන්න 5.5 ප්‍රතිශත ලෙස ලියන්න. 5.5 ප්‍රතිශත ලෙස ලියන්න. 5.5 ප්‍රතිශත ලෙස ලියන්න. 5.0 ප්‍රතිශත ලෙස ලියන්න. ඒ යටතේ රෝමිලක්කම් එක්ක 0.8 චග්ගාර ලියන්න. රෝමිලක්කම් 2 0.1 3 1.3යි 5යි කියලාම දෙන්න. රෝම ඉලක්කම් 3 1.2 2.8 2ට කරන්න. ඔව් පුතේ. අයමත් ප්‍රශ්නේ කියන්න පුළුවන්ද? මොකද පුතේ? අයමත් ප්‍රශ්නේ කියන්න පුළුවන්ද? ආයිමත් මට හෙවුනේ. ප්‍රශ්නේ කියන්න පුළුවන්. 5.0 ප්‍රතිශත ලෙස ලියන්න. 5.0 ප්‍රතිශත ලෙස ලියන්න. 3ම දිවස. ලියලා ඉවරයි සර්. හරි. ලියලා ඉවරයි. සර් තව ගණනක් දෙන්න. ඔව් දෙනවා 0.8 100ට 100න් ගුණ කරනවා. දෙකක් පයින්නවා. 1යි 2යි. එහෙනම් මදි පාඩුවට බිඳුව. 180යි. කොබලන් 180ක් ගත්ත ළමයි උසන්න 180යි.
හරි. තව ගණන් දාන්නම්. රොමිලක්කම් 4 13.9. රොමිලක්කම් 5 20.215. පුතේ 0.135 ගුණ කරනවා 100%යෙන්. ඔන්න බලා ගන්නකො මේක. දෙකක් පයින්නෝ. 1යි 2යි. ඒතර දශම තුන එන්නේ මෙන්න මෙතෙන්ට. දශම පිට එන්නේ මෙන්න මෙතෙන්ට. ආයි මේ 13.5යි. 13.5යි. දැක්කනේ. තව ගණන්නේ. ඔව් තව ගණන් දෙනවා. 13.5යි. මේකත් එහෙමයි. 1.28 ගුණ කරනවා 100%. දෙපාරක් පයින්නවා. 1යි 2යි. 128යි. 128යි. හරිම ලේසියි. හරි. මම රෝමිලක්කම් 4 පුතේ උඩින් ලියාගෙන හදන්නම් මේ 13.9 කියන එක. මෙතනින් ලියාගත්තා. 13.9 ගුණ කරනවා 100%. 1යි 2යි. අගට බිඳුවක් දා ගන්න ඕනේ. 1යි 3යි 9යි 1390. රෝමිලක්කම් 5 20.2 1යි 5යි. 20.2 1යි 5යි. 1යි 2යි. 2021.5. මොකද පුතේ ගණන් ටික ලේසියිද අමාරුයිද? ලේසි. ගොඩාක් ලේසි. හරි. පුතේ මම දැන් එන්නම් වගන්ති ගණන් වලට. වගන්ති ගණන් කියන්නේ අර අපි කියවලා හදන ගණන්. අන්න ඒ වලට එන්නම්. මොකද දැන් මේව ලේසිනේ. ලියන පුතේ මෙහෙම ප්‍රධාන ප්‍රශ්නාංක 8 නේ. ඔව් සර් 8. හරි. ප්‍රධාන ප්‍රශ්නාංක 8 කියලා දාලා ලියන්න පුතේ. ලකුණු 20ක් ලබා දෙන පරීක්ෂණයකින් පුතේ මයික් ඔෆ් කරගන්න. ලකුණු 20ක් ලබා දෙන පරීක්ෂණයකින් මයික් ඔෆ් කරගන්න. ලකුණු 20ක් ලබා දෙන පරීක්ෂණයකින් මේ තාමත් මයික් එකක් ඔන් කරගන්න. ලකුණු 20ක් ලබා දෙන පරීක්ෂණයකින් චන්දුල ලකුණු කීයක් දෙමුද චන්දුලට? චන්දුල ලකුණු 16ක් ලබා ගනී. ලකුණු 16ක් ලබා ගනී. චන්දුල ලකුණු 16ක් ලබා ගනී. දාන පුතේ රෝමිලක්කම් 1 කියලා. භාගයක් එය භාගයක් ලෙස ලියන්න. එය භාගයක් ලෙස ලියන්න. රෝමිලක්කම් 1 එය භාගයක් ලෙස ලියන්න. රෝමිලක්කම් 2 එය ප්‍රතිශතයක් ලෙස ලියන්න. එය ප්‍රතිශතයක් ලෙස ලියන්න. එය භාගයක් ලෙස ලියන්න. එය ප්‍රතිශතයක් ලෙස ලියන්න. හරි.
ඔන්න පුතේ හරිම ලේසි. මං ගාන ආයි මුල ඉඳන් කියන්නම්. මුළු ලකුණු 20ක් ලබා දෙන පරීක්ෂණයකින් චන්දුල ලකුණු 16ක් ලබා ගනී. ලකුණු 20ක් දෙන පරීක්ෂණයකින් චන්දුල ලකුණු 16ක් ලබා ගනී. මට කියන්න පුතේ එතකොට මේ චන්දුලයා මුළු ලකුණු 20න් කීයක් අරගෙනද 20න් අයියා මයිකොන් කරන්න පුළුවන් 20න් 16යි හරිනේ තේරුණාද එයා පුතේ මේ පරීක්ෂණයට ඔක්කොම මුල් ලකුණු 20යිනේ දෙන්නේ එහෙනම් මුල් ලකුණු 20න් මම මයික් ඔෆ් කරලා නැහැ නේ ඔයගොල්ලෝ චුට්ටක් හරි දැන් හරි 20න් 16යි 20න් 16යි ඕන පුතේ රෝමිලක්කම් එකට උත්තරේ ලබාගත් ලකුණු භාගයක් ලෙස චන්දුල ලබාගත් ලකුණු භාගයක් ලෙස සමානයි 20න් 16යි ඊළඟ රෝමිලක්කම් දෙක එය ප්‍රතිශතයක් ලෙස හරි චන්දුල ලබාගත් ලකුණු භාගයක් ලෙස ඊළඟට එය ප්‍රතිශතයක් ලෙස 20න් 16 ගුණ කරනවා 5 100න් 80 හරි 100න් 80 අපිට කැමති ක්‍රමයකට ගන්න පුළුවන් 20න් 16 දැන් ප්‍රතිශතයක් කරන්න ඕනේ මොන ක්‍රමයකට මම ප්‍රතිශතයක් කරන්නද 20න් 16 පළවෙනි ක්‍රමය පළවෙනි ක්‍රමයට හදමු අපි ගොඩක් හරි මම ඔන්න මෙයා පහ මෙයානුත් පහෙන් මෙයාතුත් පහෙන් ගුණ කරලා හරය 100ට හදා ගන්නම්කෝ 20 5ක් 100යි 100යි 16 5ක් 80යි 80යි 6 වරක් 5 30 බින්න 3ක් ඉතිරි 4ක් 5යි 3යි 8යි 80යි 100න් 80යි 100න් 80යි කියන පුතේ 180යි 180යි හරි ආයි මයික් හරි ලියා ගන්න පුතේ ඉක්මනින් ලියා ගන්න චන්දුර ලබාගත් ලකුණු භාගයක් ලෙස 20න් 16යි ඒ ප්‍රතිශතයක් ලෙස 180යි සර් මගේ ලකුණු ඇවිල්ලා නැහැ නේ සර් අර මේ සර් පුතේ ඔයා මට පේපර් එක බාර දීලා නැහැ නේ පුතේ පේපර් එක කසුන් එකට දීපු අයගේ විතරයි ලකුණු දුන්නේ එහෙම දෙන්න ඕනද සර් ඔව් නැතුව පුතේ මං කොහොමද පේපර් එකේ ලකුණු දාන්නේ පේපර් එක බලන්නේ කොහොමද තැපැලෙන් යවන්න ඕනේ නේ තැපෑලෙන් හරි නැත්නම් ඔයා පුතේ වැඩිගම ඔයාලට පුළුවන් කසුන් එකට දෙන්න දැන් ආයි කසුන් එක අරපු දවසට මම කියන්නම් ගෲප් එකේ දාන්න ඒතර ගිහිල්ලා දෙන්න පේපර් එක හරි ඔන්න ප්‍රශ්න අංක 8 ඉවරයි ඊළඟ ප්‍රශ්නේ පුතේ ප්‍රධාන ප්‍රශ්න අංක 9 ලියන්න මෙහෙම බිත්තර 50ක් ඇති මල්ලක බිත්තර 50ක් ඇති මල්ලක බිත්තර 50ක් ඇති මල්ලක බිත්තර 7ක් කුඩු වී ඇත බිත්තර 50ක් මල්ලක බිත්තර 50ක් ඇති මල්ලක බිත්තර 7ක් කුඩු වී ඇත බිත්තර 7ක් කුඩු වී ඇත බිත්තර 50ක් ඇති මල්ලක බිත්තර 7ක් කුඩු වී ඇත බිත්තර 50ක් ඇති මල්ලක බිත්තර 7ක් කුඩු වී ඇත රොමිලක්කම් එක චුට්ටක් බෝඩ් එකේ අයින් වෙන්නකෝ පුතේ තාම මේ බෝඩ් එකේ තියෙන ඒවා ලියනවද ඒතර ඔයා ප්‍රශ්න ලියන්නේ කොහොමද බිත්තර 50ක් ඇති මල්ලක බිත්තර 7ක් කුඩු වී ඇත හරි ක්ලාස් ඉවර වුණ ගමන් රෙකෝඩින් එක දානවා හරි පුතේ රෙකෝඩින් එක දානවා බය වෙන්න එපා අද රැයට හොඳේ අද මේක ඉවර වෙච්ච ගමන් රෙකෝඩින් එක දාන්න හම්බෙන්නේ අද රැයට තමයි රෙකෝඩින් එක දාන්නේ රෝමිලක්කම් එක දාන පුතේ රෝමිලක්කම් එක කියලා කුඩු වී ඇති බිත්තර ගණන කුඩු වී ඇති බිත්තර ගණන
මුළු බිත්තර ගණනෙන් මුළු බිත්තර ගණනේ ප්‍රතිශතයක් ලෙස කුඩු වී ඇති බිත්තර ගණන මුළු බිත්තර ගණනේ ප්‍රතිශතයක් ලෙස කුඩු වී ඇති බිත්තර ගණන මුළු බිත්තර ගණනේ ප්‍රතිශතයක් ලෙස කුඩු වී ඇති බිත්තර ගණන මුළු බිත්තර ගණනේ ප්‍රතිශතයක් ලෙස රෝම ඉලක්කම් 2 කුඩු නොවූ බිත්තර ගණන මුළු බිත්තර ගණනේ ප්‍රතිශතයක් ලෙස හරි කුඩු නොවූ බිත්තර ගණන මුළු බිත්තර ගණනේ ප්‍රතිශතයක් ලෙස පුතේ හොඳට අහගන්න මම මේ ගණන හදන විදිය කියලා දෙනවා ප්‍රශ්නය ලියාගත්තද බලන්න හරි දැන් පුතේ ඔය ගාන කියවලා පොඩ්ඩක් ඔය සටහනක් දාගත්තට කමන්නේ ඔන්න මෙන්න මේ බිත්තර 50ක් තියෙනවා මේ මල්ලේ ඔක්කොම පුතේ බිත්තර තියෙනවා 50ක් හරිද ඔහොම බිත්තර 50ක් තියෙනවා රූප සටහනක් ගන්නේ හදලා ඉවරයි. රූප සටහනක් ඕනේ මම මේ කියලා දෙන්න ගත්තේ. ඔය බිත්තර 50න් පුතේ 7ක් කුඩේ කුඩු umbrella ducks. කුඩේ කුඩු වෙලා. 1 2 3 4 5 6 7යි. 7ක් කුඩේ කුඩු වෙලා. අපෙන් අහනවා කුඩු වී ඇති බිත්තර ගණන මුළු බිත්තර ගණනෙන් ප්‍රතිශතයක් ලෙස. පුතේ ප්‍රතිශතයක් ලෙස ලියන්න කලින් අපි භාගයක් ලෙස ලියමු. මුලින්ම භාගයක් ලෙස ලියමු. මුලින්ම අපි ලියමු ඔන්න රෝම ඉලක්කම් 1 කියලා දාලා කුඩු වී ඇති බිත්තර ගණන මුළු බිත්තර ගණනේ මුළු බිත්තර ගණනේ භාගයක් ලෙස මුලින්ම භාගයක් ලෙස ලියලා ඉමු කුඩු වී ඇති බිත්තර ගණන මුළු බිත්තර ගණනේ භාගයක් ලෙස 50න් 7යි දැන් ලියන පුතේ එය සංඛ්‍යා ප්‍රතිශතයක් ලෙස එය ප්‍රතිශතයක් ලෙස වැඩේ කරගන්න ඔන්න රෝම ඉලක්කම් 1ට උත්තරය ගන්න. කුඩු වී ඇති බිත්තර ගණන මුළු බිත්තර ගණනේ භාගයක් ලෙස කියලා පළවෙනි වගන්තිය ලිව්වා 50න් 7යි. එය ප්‍රතිශතයක් ලෙස දෙවෙනි වගන්තිය. රෝහන් දැන් හිතෙනුත් හදන්න පුළුවන්. ඔව් දැන් හිතෙනුත් හදන්න පුළුවන්. තේ 50න් 7 මං ගුණ කරනවා හරයක් ළමයා. දෙකෙන් දෙකෙන් ගුණ කරමු 14යි very good. රෝම ඉලක්කම් 2 තනියම හදන්න මේ විදියම. එතන මෙතන ලියන වගන්තිය කුඩු නොවූ බිත්තර ගණන මුළු බිත්තර ගණනේ භාගයක් ලෙස. හරි very good. කුඩු නොවූ බිත්තර ගණන මුළු බිත්තර ගණනේ භාගයක් ලෙස. පුතේ 50න් 7ක් කුඩු වුණා නම් කුඩු වෙච්ච නැති ඒවා හොඳ ඒවා කීයක් තියෙනවද?
42 43 3ක් 43ක් තියෙනවා 50න් ඔන්න බිත්තර බෑගයක් ඔන්න අම්මා කියන පුතේ බිත්තර 50ක් අරන් එන්න කියලා. ඉතින් මොකද කරන්නේ බිත්තර 50 බෑග් එකට දාගෙන බෑග් එක කරකව එන්න. හරිද? අන්තිමට මොකක්ද වෙලා තියෙන්නේ? 7ක් උඩු බිත්තර වෙලා. 43 ඉතුරු. ඔව් 43යි ඉතුරු. 7ක් උඩු වෙලා. අම්මා අහනවා මොකද මේ බිත්තර කුඩු වෙලා? මොකද මේ බිත්තර කුඩුනා. අම්මේ මේ තමයි බිත්තර 50. ඕ බිත්තර 50. මේ තියෙන්නේ බිත්තර 50. මේ තියෙන්නේ 50ම මේකේ තියෙනවා. මන් දන්නේ නැහැ කුඩු වෙලා. ඊට පස්සේ කඩේට ගිහිල්ලා අහනවා කඩේ කෙනාට බයිනෝ ගිහිල්ලා අපි හරි. ගුටි ගන්න මේක ඉදර කුඩු නෝ බිත්තර ගණන මුළු බිත්තර ගණනේ භාගයක් ලෙස. හරි. ඔන්න මම පුතේ මෙතන වගන්තිය වෙනස් කරනවා. මේ රෝමි ලක්කන් දෙකට වගන්තිය. කුඩු නෝ බිත්තර ගණන මුළු බිත්තර ගණනේ භාගයක් ලෙස 50න් කීයද? 43. 50න් 43යි. එය ප්‍රතිශතයක් ලෙස 40 ගුණ කරනවා දෙකෙන් ගුණ කරනවා 100යි. හරිම ලේසි 50ව දෙකක් 100යි 43ව දෙකක් දෙවරක් 36යි දෙවරක් 6යි 86යි 186යි 6යි. හරි ඔන්න උත්තරේ තව ගානක්. ඔව් දෙනවා හරි ඉක්මනින් ලියා ගන්න ඉක්මනින්ම ලියලා අවසන් කරන්න හරි සර් තව ගානක් දෙන්න. හරි දෙනවා පුතේ ෂර් තව ගානක් දෙන්න. හරි දෙනවා පුතේ ඕන ලියා ගන්න මෙහෙම මම ගාන දෙන්නම් ලියන්න මුං ඇට පැකට්ටුවක මුං ඇට පැකට්ටුවක ඇති මුං ඇට පැකට්ටුවක ඇති මුං ඇට පැකට්ටුවක ඇති ඇට 200ක් ඇට 200ක් ඇට 200ක් ඇට 200ක් පැල කිරීමට යොදාගත් විට in at 170ක් පැලවිය in at 170ක් පැලවෙලා පැලවිය රෝමි ලක්කන් 1 පැල වූ මුං ඇට ගණන
මුළු මුං ඇට ගණනේ මුළු මුං ඇට ගණනේ කවර ප්‍රතිශතයක්ද? කවර ප්‍රතිශතයක්ද? කවර ප්‍රතිශතයක්? කවර ප්‍රතිශතයක්ද කියන්නේ සර් ප්‍රතිශතයනේ හොයන්න ඕනේ. ප්‍රතිශතයක් තමයි හොයන්න ඕන. ප්‍රමිලක්කම් 2 ප්‍රමිලක්කම් 2 පැල නොවු මුං ඇට ගණන පැල නොවු මුං ඇට ගණන පැල නොවු මුං ඇට ගණන මුළු මුං ඇට ගණනේ මුළු මුං ඇට ගණනේ කවර ප්‍රතිශතයක්ද? සර් ආයෙත් කියන්න. පැල නොවු මුං ඇට ගණන පැල නොවු මුං ඇට ගණන මුළු මුං ඇට ගණනේ කවර ප්‍රතිශතයක්ද? හරි. ඔන්න පුතේ ගාන හොඳට තේරුම් ගන්න. මුං ඇට ඔක්කොම 200ක් දානවා පැලවෙන්න. හරිද? ඒකනේ කියන්නේ මුං ඇට පැකට් එකක තියෙන මුං ඇට 200ක් දානවා පැලවෙන්න. 200ක් දැම්මට 200න් පැලවෙනවා කියලා හිතනවද ඔක? නෑ. ඇත්තටම නෑ. 200ක් දැම්මට පුතේ 200ක් පැලවෙලා නෑ. කීයද පැලවෙලා තියෙන්නේ? 170. එහෙනම් මට කියන්න පැල වූ මුං ඇට ගණන. මම මේකම වෙනස් කරන්නම්කෝ. ඔන්න පැල වූ මුං ඇට ගණන පැල වූ මුං ඇට ගණන මුළු බිත්තර ගණනේ නෙමෙයි. මුළු මුං ඇට ගණනේ මුළු මුං ඇට ගණනේ භාගයක් ලෙස. පැල වූ මුං ඇට ගණන මුළු මුං ඇට ගණනේ භාගයක් ලෙස. 200 200න් 170යි. 200න් 170යි. සර් ඒක 100ට ගන්න බෑනේ. පුළුවන්. ඒකටනේ පුතේ මම ක්‍රම දෙකක් කියලා දුන්නේ. එහෙම නැත්නම් වෙන ක්‍රමයකුත් තියෙනවා. මේ බිත්තුවයි කපල දාලා 20න් 17ක් අරගෙන ගන්නත් පුළුවන්. හරිනේ. ඔන්න පැල දෙවෙනි ක්‍රමයට පුළුවන්. ඔව් නැත්නම් 100%න් ගුණ කරලත් පුළුවන්. හරි ඔන්න පැල වූ මුං ඇට ගණන මුළු මුං ඇට ගණනේ භාගයක් ලෙස. දැන් ඊට පස්සේ පුතේ එය ප්‍රතිශතයක් ලෙස. එය ප්‍රතිශතයක් ලෙස. එය ප්‍රතිශතයක් ලෙස. දැන් මම ඔය 100න් 170 වායි ලියාගත්තා. පුතේ මෙයා ප්‍රතිශතයක් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි 200 100ට හදාගන්න. එතකොට අපිට ඕන නම් පුළුවන් මේ බිඳුවයි කපලා දාලා 20න් 17යි කියලා ලියාගෙන පහෙන් හරියත් ළඟත් උඩයි යටයි දෙකම පහෙන් ගුණ කරලා ගන්න පුළුවන්. නැත්තම් පුතේ මෙයා 100න් ගුණ කරත් හරියටම හරි. මෙයා 100න් ගුණ කරත් හරි. මොකද කියන්නේ 100න් ගුණ කරමුද බිඳුව කපලා ඊට පස්සේ බිඳුව කපලා හදමු. හරි. ඔන්න පුතේ මම බිඳුවයි කපලා දැම්මා. එතකොට මෙයා එනෝනේ 20න් 17ක්. දැන් මට කියන්න 20 100ට ගණන් කීයෙන්ද ගුණ කරන්න ඕනි? 5න් ගුණ කරන්න. මෙයාත් 5න් ගුණ කරන්න ඕනේ. very good. හරි.
ඔන්න දැන් 20 වරක් 5 100යි 17 වරක් 5 85යි 7 වරක් 5 35න් 5යි 4ක් එක 5යි 3යි 8යි 85යි 85යි very good හරි දෙවෙනි කොටස ඔයාලා තනියම කරන්න දෙවෙනි කොටස දැන් පැල නොවුමුන්ට ගණන මුළුමුන්ට ගණනේ භාගයක් ලෙස ඊළඟට එය ප්‍රතිශතයක් ලෙස පැල නොවුමුන්ට ගණන ඔව් කියන්න පුතේ සර් මේ 100න් 85 ගන්න 200න් 170 දෙකෙන් බෙදුවමත් හරිනේ. ඔව් පුතේ ඒත් හරි very good අන්න අපේ ළමයෙක් තව ක්‍රමයක් කිව්වා එයා කිව්වා මට සර් 200න් 170 ගන්න sorry 100න් 185 ගන්න 200න් 170 මගෙන් ඇහුවා දෙකෙන් බෙදුවත් හරි නේද කියලා හරිද වැරදිද හරි ඒ උත්තරේ 200 දෙකෙන් බෙදුනා 100යි 170 දෙකෙන් බෙදුනා 17ට බෑනේ එතකොට 16ට 8යි එකක් ඉතිරි 10ට 5යි එනවනේ අර එදා සිකුරාදා උදේ පන්තිය තියන්න බැරි වුණ ඔව් පුතේ නිසා වේදා. ඊයේ සිකුරාදා කරේ නෑ පන්තිය ඊයේ කරේ නෑ මෙන්න මෙහෙම හැදුවත් හරියටම හරි සර් නැත්තම් එහෙම පුතේ හැම ගානම හදුවල් ගන්න පුළුවන්ද බෑ හැම ගානෙම බෑ ඔන්න හිතන්නකෝ මෙහෙම වුණා කියලා ඔන්න හිතන්න 200න් ඔය පැල 200න් 193ක් පැල වුණා 193ක් පැල වුණා බෙදෙන්නේ නෑනේ දෙකෙන් ඉතින් නෑනේ දැන් මොකද කරන්නේ එතකොට දැන් හදන්න තියෙන එකම ක්‍රමය තමයි පුතේ 100ට 100න් ගුණ කරලා ගුණ කරලා අන්න හරි මේ වෙලාවේදී අරන් අපිට බින්දු දැන් මේක- කපන්නත් බෑනේ සර් පුළුවන් පුතේ 100ට 100න් ගුණ කරාට පස්සේ බින්දු කපන්න පුළුවන් හරිද මේක ඔන්න හිතන්න මම 100ට 100න් ඔන්න හරි මම ඒ වගේ ගානක් ඊළඟට දෙන්නම් මෙයා 100ට 100න් ගුණ කරනවා බින්දු 2යි මෙයා කැපිලා යනවා උඩ බින්දු 2යි යට බින්දු 2යි කැපිලා යනවා අයි විදිහට හදන්න පුළුවන් මම ඒ වගේ ගානක් දෙන්නම් හරිද දැන් මේ ගාන එහෙම එකක් නෙමෙයිනේ මේ ගාන අපිට ලේසියෙන් හදාගන්න පුළුවන් හරි සර් දෙවනි ගානත් හැදුවා හරි රෝමි ලක්කන් දෙක මෙන්න රෝමි ලක්කන් දෙක පැල නොව් මෙතෙන්ට පැල නොව් බලනව මුංගට ගණනේ භාගයක් ලෙස ගණනේ භාගයක් ලෙස 170ක් පැල වුණා නම් පැල උනේ නෑ 30ක් ඉතුරු 230යි 230යි 230 දැන් එය ප්‍රතිශතයක් ලෙස 230 115 අන්න හරි 230යි පුතේ මේක උඩත් යට ඒ හරියට නිකුත් බින්දු කපලා ගන්න ඔව් දෙකෙන් බෙදුවත් හරිනේ මෙයත් දෙකෙන් නේද එහෙම කරත් හරි නේද 15 හරි සර් ඔන්න එහෙම කරත් හරි එහෙම කරමු නැත්තම් බින්දු කපලා ගන්න ඔව් පුළුවන් නැත්තම් බින්දු කපලා ගන්නත් පුළුවන් බින්දුවයි කැපුවා ඊට පස්සේ පහෙන් ගුණ කරනවා කැමති විදියක් උනේ ඒක ගැටලුවක් නෑ හරි ඔන්න බින්දු කපලා ගන්න කොන විදිය 20න් 3 ඊට පස්සේ 20න් 3ක් ආවට පස්සේ පහෙන් ගුණ කරනවා මෙයත් පහෙන් 20 5 5යි තුන් වරක් 5 15යි 115 හරි හරිම ලේසි දැක්කනේ පුතේ හරි තව ගණන් තියෙනවා තව ගණන් දෙකක් තුනක් විතර තියෙනවා හදන්න මට අද වෙලාව මදි හරි පුතේ ගෙදර වැඩ දෙනවා මම තව ගණන් දෙකක් තුනක් විතර හදනවා ලබන සතියේ එතකොට ඔයාලා ගෙදර වැඩට කරන්න ඕනේ මෙන්න මේ ටික අභ්‍යාස ටික සේරම කරන්න පුළුවන් වෙයිද සේරම කරන්න පුළුවන් ඔය 22 3 මෙන්න මේ 4 වෙනි ගාන තමයි බැරි වුණත් බැරි වෙන්නේ 3යි 4යි 22 3 අභ්‍යාසයේ 3යි 4යි තමයි අමාරු නම් අමාරුයි හැබැයි try එකක් කරලා බලන්න try එකක් දෙන්න ඔක්කොම අභ්‍යාස ටික කරන්න බැරි ඒවා කමන්නේ තියෙන අරින්න මම ලබන සතියේ පුතේ
තව ගණන් දෙක තුනක් විතර හදලා ඊළඟ පාඩම පටන් ගන්නවා. එතකොට අභ්‍යාසික කරන්න අමාරු අභ්‍යාසයක් තිබුණොත් අමාරු ගානක් තිබුණොත් ලබන සතියේ මගෙන් අහන්න. හරි එහෙනම් සර් අර විභාගෙට සර් එන්නේ දෙවැනි වාරේ තුන්වෙනි වාරෙන්නේ සර් එන්නේ පාඩම් වලින් නේද? ඔව් පුතේ ලබන මාසයේ විභාගය එනවා. ඒ කියන්නේ මම දැන් කරන තැනට නකම් එනවා. ලබන මාසයේ. ඔව් කියන්නේ. දා උදේ කරන්න බැරි වුණ මේ පන්තිය වෙන දවසක් දාන්නවද? කවද්ද පුතේ? එදා සිකුරාදා උදේ කරන්න බැරි වුණ පන්තිය වෙන දවසක් දාන්නවද? මට දැනට නම් වෙන දවසක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දැනට ගැටලුවක් නැහැ පුතේ. අපි දැනට යනවා. දැන් අපි පටන් අරගෙන දැන් දෙවෙනි පාඩමේ Thank you. හරි නේද? පුතේ අමතර දවස් අවශ්‍ය වුණොත් මම අමතර දවස් දානවා. ඒ ගැන බය වෙන්න එපා. කලට වේලාවට සිලබස් මේ සර් සිකුරාදට පන්තියක් දාන්නකෝ. සිකුරාදාට දාන්න. හරි. මම ඒක පුතේ ගෲප් එකේ දැනුවත් කරන්නම්. දැන් ඔකොමත් අපේ පේපර් ක්ලාස් එක තියෙනවනේ අඟහරුවාද. මම එදාට කියන්න. අනේ සර් අනිවාර්යෙන් දාන්න. හරි. එහෙනම් හැමෝටම ආයුබෝවන්. අයිබෝවන් සර්. සරණයි. ඒබෝවන්